ආයුබෝවන් මගේ චූටි දූල පුතාලා හැමෝටම මගේ පුතාලගේ ආදරණීයම YouTube channel එක. මම පහේ සමතෙක්. ඔන්න අපි අදත් ආවා වෙච්චි පොරොන්දුවක් ඉෂ්ට කරන්න. මගේ පුතාලව ශිෂ්‍යත්ව විභාගෙට සූදානම් කරවන්න. විශේෂයෙන් ඒ සඳහාම ඉලක්ක කරගත්ත පාඩම් මාලාවක පළවෙනි පාඩම. හොඳයි. අපි ඉතා ඉක්මනින්ම යමු අද පාඩම් මාලාවේ පළවෙනි පාඩම වශයෙන් මොනවද පුතාලට අරන් ආවේ කියලා බලන්න. පාඩම් මාලාවක් කිව්වට පුතේ අද මම අරගෙන ආවේ ප්‍රශ්න 30. පුතාලා මාත් එක්කම මේ ප්‍රශ්න 30ට උත්තර ලියන්න ඕන. මේ වීඩියෝ ක්ලිප් එක නරඹලා අවසානයේ පුතාගේ නමත් එක්ක කමෙන්ට් එකක් විදිහට හරි ගිය නිවැරදිව සටහන් කරගත්ත ප්‍රශ්න කීයකට නිවැරදිව පිළිතුරු දුන්නාද කියලා පුතාලා කමෙන්ට් එකක් විදිහට මෙන්ෂන් කරන්න ඕන. එතකොට මට බලා ගන්න පුළුවන් මගේ පුතාලා කොච්චර දක්ෂද කියලා. හොඳයි. අද ගෙනාවේ 2014 ශිෂ්‍යත්ව විභාගයේ දෙවෙනි පේපර් එකේ ප්‍රශ්න අංක 31 ඉඳන් 60 වෙනකම් ප්‍රශ්න 30. අපි බලමු. ප්‍රශ්න අංක 31 සිට 60 තෙක් එක් ප්‍රශ්නයට සුදුසු පිළිතුර දී ඇති පිළිතුරු අතුරෙන් තෝරාගෙන ඊට යටින් ඉරක් අඳින්න. හොඳයි. මගේ පුතාලා ඔන්න දැන් සූදානම් වෙන්න ප්‍රශ්න 30ට පිළිතුරු සපයන්න. ප්‍රශ්න අංක 31. ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂිය. ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂිය කොවුලා, ගිරවා, වලිකුකුලා, පරවිය. ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා වලිකුකුලා. ප්‍රශ්න අංක 32. ජලයෙහි පමණක් ජීවත් වන සතෙකි. ඉබ්බා, ඉස්සා, ගෙම්බා, තාරාව. ජලයෙහි පමණක් ජීවත් වන සතෙක් වන්නේ ඉස්සා. ප්‍රශ්න අංක 33. රාත්‍රියට පිපෙන මල් වර්ගයකි. සේපාලිකා මල්, සූර්යකාන්ත මල්, වද මල්, රෝස මල්. රාත්‍රියට පිපෙන මල් වර්ගයකි. නිවැරදි පිළිතුර තමයි සේපාලිකා මල්. ප්‍රශ්න අංක 34. පහත සඳහන් කුමන ශාකය ස්වාභාවිකවම අපට රසවත් පානයක් සකස් කර දෙයිද? පිළිතුරු දොඩම්, දෙහි, තැඹිලි, දියුල්. පහත සඳහන් කුමන ශාකය ස්වාභාවිකවම අපට රසවත් පානයක් සකස් කර දෙයිද? නිවැරදි පිළිතුර තමයි තැඹිලි. ප්‍රශ්න අංක 35. ආර්ථික වාසි ලබා දෙන නිෂ්පාදනයක් සිදු කරන්නේ පහත සඳහන් කුමන සත්වයාද? පිළිතුරු මීමැස්සා, සමනලයා, පළගැටියා, කුඹලා. ආර්ථික වාසි ලබා දෙන නිෂ්පාදනයක් සිදු කරන්නේ මේ අතුරින් මීමැස්සා. අපි දැන් යමු පුතේ 36 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 36. කරල් හට ගන්නා ගසකි. පිළිතුරු මෑ, දඹල, බණ්ඩක්කා, බෝංචි. කරල් හට ගන්නා ගසකි. නිවැරදි පිළිතුර තමයි බණ්ඩක්කා. ප්‍රශ්න අංක 37. ශරීරය වර්ධනය කරන ආහාරයකි. බත්, කැරට්, අන්නාසි, මුං ඇට. ශරීරය වර්ධනය කරන ආහාරයක් වන්නේ මුං ඇට. ප්‍රශ්න අංක 38. කොම්පෝස්ට් පොහොර සෑදීමට යොදාගත හැකි ද්‍රව්‍යයකි. පිළිතුරු පොලිතින්, කොළ ටින් කැබලි, වීදුරු කැබලි. කොම්පෝස්ට් පොහොර සෑදීමට යොදාගත හැකි ද්‍රව්‍යයක් වන්නේ මේ අතුරින් කොළ. ප්‍රශ්න අංක 39. ජාතික ගීය ගායනා කරන විට අප සිටගත යුත්තේ. පිළිතුරු පහසුවෙන්ය, සීරුවෙන්ය, ඉවසීමෙන්ය, සංවරය. ජාතික ගීය ගායනා කරන විට අප සිටගත යුත්තේ සෑම විටම සීරුවෙන්ය. ප්‍රශ්න අංක 40. ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනයේ ඉර හා හඳ මගින් මූර්තිමත් කෙරෙන්නේ. පිළිතුරු සෞභාග්‍යයි, ස්වයංපෝෂිත බවයි, සදාකාලික පැවැත්මයි, විනයගරුක ජාතියයි. ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනයේ ඉර හා හඳ මගින් මූර්තිමත් කෙරෙන්නේ
නිවැරදි පිළිතුර තමයි සදාකාලික පැවැත්මයි. ප්‍රශ්න අංක 41. සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමක තුන්වන පියවර කුමක්ද? පිළිතුරු මානසික ලිහිල් බව, අදිෂ්ඨානය, ප්‍රාර්ථනාව, උදානය. සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමක තුන්වන පියවර වන්නේ අදිෂ්ඨානය. ප්‍රශ්න අංක 42. මදුරුවන් නිසා පැතිරෙන රෝග පමණක් අඩංගු පිළිතුර තෝරන්න. පිළිතුරු මැලේරියාව, ඩෙන්ගු, වරවා. මැලේරියාව පාචනය මහාමාරිය. පාචනය මහාමාරිය ඩෙන්ගු. ඩෙන්ගු මැලේරියාව පාචනය. මේ අතුරින් මදුරුවන් නිසා පැතිරෙන රෝග පමණක් අඩංගු පිළිතුරු කාණ්ඩය වන්නේ මැලේරියාව, ඩෙන්ගු, වරවා. අපි දැන් යමු ප්‍රශ්න අංක 43ට. ප්‍රශ්න අංක 43. පණ මගින් පමණක් තොරතුරු ලබා ගැනීම සඳහා අපට තොරතුරු ලබා දෙන මාධ්‍යකි. පිළිතුරු ගුවන් විදුලිය, පුවත්පත, පරිගණකය, රූපවාහිනිය. කන මගින් පමණක් තොරතුරු ලබා ගැනීම සඳහා අපට තොරතුරු ලබා දෙන මාධ්‍යයක් වන්නේ ගුවන් විදුලිය. ප්‍රශ්න අංක 44. පහත සඳහන් ද්‍රව්‍ය ජලයට දැමූ විට ජලයේ පාවෙන දෙය කුමක්ද? පිළිතුරු අයිස් කැටය, වීදුරු කැබැල්ල, ගල් කැටය, යකඩ ඇණය. පහත සඳහන් ද්‍රව්‍ය ජලයට දැමූ විට ජලයේ පාවෙන ද්‍රව්‍ය තමයි අයිස් කැටය. ප්‍රශ්න අංක 45. වැඩ පහසු කිරීමේ යන්ත්‍රයට අදාළව එය ක්‍රියා කරන ආකාරය නිවැරදිව දක්වන පිළිතුරු තෝරන්න. පිළිතුරු කප්පිය තල්ලු කිරීම, ගිරය ඇදීම, විල්බැරෝව තල්ලු කිරීම, ඉස්කුරු පිනියන ඇදීම. වැඩ පහසු කිරීමේ යන්ත්‍රයට අදාළව එය ක්‍රියා කරන ආකාරය නිවැරදිව දක්වන පිළිතුරු තමයි විල්බැරෝව තල්ලු කිරීම. ප්‍රශ්න අංක 46. පාර්ශ්ව කාදනය ඇතිවීමට පහත කුමන ක්‍රියාව බලපායිද? පිළිතුරු කාණු කැපීම, ගස් කැපීම, තනකොළ වැවීම, ගල් වැටි බැඳීම. පාර්ශ්ව කාදනය ඇතිවීමට පහත කුමන ක්‍රියාව බලපායිද? පිළිතුරු තමයි ගස් කැපීම. ප්‍රශ්න අංක 47. විදුලියෙන් අනතුරු ඇතිවේ යන්න සඳහා භාවිතා කරන රූපික ප්‍රකාශනය කුමක්ද? විදුලියෙන් අනතුරු ඇතිවේ යන්න සඳහා භාවිතා කරන රූපික ප්‍රකාශනය තමයි පිළිතුරු අංක 1. අපි දැන් යමු ප්‍රශ්න අංක 48 වෙත. ප්‍රශ්න අංක 48. සිදුරු කැමරාවක තිරය සෑදීමට යොදාගන්නේ. පිළිතුරු වර්ණ කඩදාසියකි, සුදු කාඩ්බෝඩ් කැබැල්ලකි, සුදු ටිෂූ කඩදාසියකි, ලෝහ තහඩුවකි. සිදුරු කැමරාවක තිරය සැදීමට යොදාගන්නේ සුදු ටිෂූ කඩදාසියකි. ප්‍රශ්න අංක 49. විශාල ටයර් පරණ වූ විට පරිසර හිතකාමී ලෙස ඒවාට කළ හැකි දෙයකි. පිළිතුරු නිවෙස්වල වහල උඩ තැබීම, එලිමහන් තැන්වල පිළිවෙලකට අසුරා තැබීම, රාත්‍රී කාලයේදී පුළුස්සා දැමීම, ඉඩ අඩු තැන්වල බෝග වගා කිරීමට යොදා ගැනීම. විශාල ටයර් පරණ වූ විට පරිසර හිතකාමී ලෙස ඒවාට කළ හැකි දෙයක් තමයි ඉඩ අඩු තැන්වල බෝග වගා කිරීමට යොදා ගැනීම. ප්‍රශ්න අංක 50. වීදුරුවක ඇති සිසිල් ජලය මතට තේකොළ ස්වල්පයක් දැමූ විට එම ජලය ඉක්මනින් තද දුඹුරු පාට විය. එම තේකොළ වර්ගය ගැන කුමක් කිව හැකිද? පිළිතුරු ගුණාත්මක බවින් අඩුය, ගුණාත්මක බවින් වැඩිය, වැඩි කහට ගතියකින් යුක්තය, නියමිත ප්‍රමිතියෙන් යුක්තය. වීදුරුවක ඇති සිසිල් ජලය මතට තේකොළ ස්වල්පයක් දැමූ විට එම ජලය ඉක්මනින් තද දුඹුරු පාට විය. එම තේකොළ වර්ගය ගැන අපට කිව හැකි වන්නේ ගුණාත්මක බවෙන් අඩු බවයි. ප්‍රශ්න අංක 51. දේදුන්නේ ඇති වර්ණ තුනකි. රතු, කළු, නිල්, නිල්, කහ, කොළ,
රතු කොළ සුදු කහ නිල් දුඹුරු. දේදුන්නේ ඇති වර්ණ තුනක් මෙම පිළිතුරු අතරින් නිවැරදි පිළිතුර වන්නේ නිල් කහ කොළ. අපි යමු ප්‍රශ්න අංක 52ට දැන්. ප්‍රශ්න අංක 52. ඔලිම්පික් කොඩියේ එකිනෙකට සම්බන්ධ වූ රවුම් ගණන. පිළිතුරු 2කි 3කි 4කි 5කි. ඔලිම්පික් කොඩියේ එකිනෙකට සම්බන්ධ වූ රවුම් ගණන තමයි නිවැරදි පිළිතුර 5කි. ප්‍රශ්න අංක 53. කතරගම පූජනීය නගරය අයත් වන්නේ පිළිතුරු දකුණු පළාතටයි සබරගමුව පළාතටයි නැගෙනහිර පළාතටයි ඌව පළාතටයි. නිවැරදි පිළිතුර තමයි කතරගම පූජනීය නගරය අයත් වන්නේ ඌව පළාතටයි. ප්‍රශ්න අංක 54. මින්නේරිය වැව කරවන ලද්දේ. පිළිතුරු මහසෙන් රජතුමාය, ධාතුසේන රජතුමාය, දේවානම් පියතිස්ස රජතුමාය, දුටුගැමුණු රජතුමාය. මින්නේරිය වැව කරවන ලද්දේ මහසෙන් රජතුමා විසින්. අපි දැන් යමු ප්‍රශ්න අංක 55ට. ප්‍රශ්න අංක 55. නිදහස් අධ්‍යාපනයේ පියා යන විරුදාවලිය ලබන්නේ. පිළිතුරු ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතාය, ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතාය, ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මහතාය, ආචාර්ය ටී.පී. ජයා මහතාය. නිදහස් අධ්‍යාපනයේ පියා යන විරුදාවලිය ලබන්නේ මේ අතුරින් ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මහතාය. ප්‍රශ්න අංක 56. සෑම ශ්‍රී ලංකා මුදල් නෝට්ටුවකම අත්සන් කරන්නේ. පිළිතුරු ජනාධිපතිතුමා හා අගමැතිතුමාය. අගමැතිතුමා හා මුදල් ඇමතිතුමාය. මුදල් ඇමතිතුමා හා මහ බැංකුවේ අධිපතිතුමාය. මහ බැංකුවේ අධිපතිතුමා හා භාණ්ඩාගාරයේ ලේකම්තුමාය. සෑම ශ්‍රී ලංකා මුදල් නෝට්ටුවකම අත්සන් කරන්නේ මුදල් ඇමතිතුමා හා මහ බැංකුවේ අධිපතිතුමාය. ප්‍රශ්න අංක 57. අප සතුන්ට හිංසා නොකළ යුතු වන්නේ. පිළිතුරු සතුන්ගෙන් ප්‍රයෝජන ගැනීමට ඇති නිසාය. සතුන්ගෙන් අපට පාඩම් ඉගෙන ගැනීමට ඇති නිසාය. සතුන්ද අප මෙන් තම ජීවිතයට ආදරය කරන නිසාය. සතුන් ලස්සන නිසාය. අප සතුන්ට හිංසා නොකළ යුතු වන්නේ නිවැරදි පිළිතුරු තමයි සතුන්ද අප මෙන් තම ජීවිතයට ආදරය කරන නිසාය. ප්‍රශ්න අංක 58. ජලය හා බැඳුණු සංස්කෘතික සිරිතක් නොවන්නේ පහත කුමක්ද? පිළිතුරු සිංහල අලුත් අවුරුද්දට ළිඳ හා ගනුදෙනු කිරීම, මංගල උත්සවවලදී දෙපා සෝදා මනාලයා පිළිගැනීම, සමහර ආගමික භක්තිකයන් මියගිය පසු මතක දේහය නැහැවීම, කෙස් කපා ජල භාජනයකට දැමීම. ජලය හා බැඳුණු සංස්කෘතික සිරිතක් නොවන්නේ මේ අතුරින් කෙස් කපා ජල භාජනයකට දැමීම. ප්‍රශ්න අංක 59. අනාරක්ෂිත අවස්ථාවක් වන්නේ පහත කවරක්ද? පිළිතුරු පදික වේදිකාවක ගමන් කිරීම, මාර්ග සංඥා එළිපුවරක කොළපාට මිනිසා දර්ශනය වන විට පාර හරහා මාරු වීම, පයින් ගමන් කරන විට Tamanගේ දකුණු පැත්තෙන් ගමන් කිරීම, දුම්රිය මාර්ගයේ ගමන් කිරීම. අනාරක්ෂිත අවස්ථාවක් වන්නේ පහත පිළිතුරු වලින් දුම්රිය මාර්ගයේ ගමන් කිරීම. ප්‍රශ්න අංක 60. දියෙහි ගිලුණු අයෙකුට ප්‍රථමාධාර දීමේදී පළමුවෙන්ම කළ යුතු වන්නේ කුමක්ද? පිළිතුරු තෙත ඇඳුම ඉවත් කිරීම, පොරවනයක් මගින් ශරීරයේ උණුසුම ආරක්ෂා කිරීම, හොඳින් හුස්ම ගන්නේදැයි පරීක්ෂා කිරීම, උණු පානයක් ලබා දීම. දියෙහි ගිලුණු අයෙකුට ප්‍රථමාධාර දීමේදී පළමුවෙන්ම කළ යුතු වන්නේ මේ අතුරින් හොඳින් හුස්ම ගන්නේදැයි පරීක්ෂා කිරීම. මගේ පුතාලා මම් පහේ සමතෙක් මේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මොකද මම් පහේ සමතෙක් තුලින් ඉදිරියේදී පුතාලාට ගෙන එන වැඩසටහන් මගේ පුතාලගේ ශිෂ්‍යත්ව විභාගෙට ඉතාමත්ම වැදගත්. හොඳයි. ඊළඟ වැඩසටහනින් ඉතා ඉක්මනින් හමු වෙන තෙක් මගේ පුතාලට ආයුබෝවන්. බුදු සරණයි.